ඉතින් අද 30 තව දවසක් ගියාම මේ මාසෙත් ඉවරයි. අනුමාත්‍රිකාව ලියමු. අස්ථි පේශිය හා සංදි පිටුව 90 අස්ථි පේශිය හා සංදි අස්ථි පේශිය හා සංදි අනුමාත්‍රිකාව ලියන්න ලස්සන වෙන පාටකින්. දැන් පුතේ අපෘෂ්ඨවංශී සත්තුන්ගේ දේහය චලනය සඳහා පේශි වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගොළු බෙල්ල ගත්තොත් එයාට පේශිමය පාදයක් තියෙන්නේ. එතකොට කොඳුරට පෙලක් නැති යන අපෘෂ්ඨවංශී කියන්නේ ඒගොල්ලන්ගේ අස්ථි සැකිල්ලක් නැහැ එතකොට. හැබැයි පෘෂ්ඨවංශී සතුන්ගේ කියන්නේ දැන් අපි ගත්තොත් මත්ස්‍යයාගේ ඊට පස්සේ ගෙම්බාගේ ඊට පස්සේ උරගේගේ ඒ කියන්නේ අපි නයාගේ ඊට පස්සේ කපුටෙක්ගේ ඊට පස්සේ ළමයෙක්ගේ මේ චලනයන් සඳහා පුතේ පේශිත් වැදගත් වෙනවා. ඊට පස්සේ ඇඟේ පිටලා තියෙන අස්ථි පද්ධතියත් වැදගත් වෙනවා. ඉතින් ඒක පුතේ A level මට්ටමට යනකම් සිලබස් එකේ හම්බ වෙන්නේ නැහැ. සයන්ස් කළොත් තමයි අස්ථි පටකය හා පේශි පටකය ගැන ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න. පේශි පටකය කියන්නේ සුළු වශයෙන් 11 වසරදී ඉගෙන ගන්නවා. සිනිඳු පේශි, කාංකාල පේශි, හර්ට් පේශි ගැන ඒත් අස්ථි ගැන ඉගෙන ගන්නම් වෙන්නේ A levels වලටම තමයි සයන්ස් කළොත්. හරි? එතකොට පුතේ දැන් අපි හිතමුකෝ ඕගොල්ලෝ නිකන් හිතෙන් මවා ගන්න ඇඟේ ඕගොල්ලෝගේ අස්ථි ටික නැතුව හිටියොත් කොහොම වෙයිද? අස්ථි ටික නැතුව හිටියොත් කොයි වගේ වෙයිද? අමිෂ කියන ජෙලි එකක් වගේ ඉන්නේ. ඔව් සර් ජෙලි එකක් වගේ. නිකන් මස් රොටියක් ඒ කෙලින් තියෙන්නේ නැහැනේ මෙහෙම තියෙන්නේ නැහැනේ. මෙහෙම ජොග් ගාලා වැටලා මෙහෙම තියෙයි නේද පුතේ? ගොම්බෙට්ටක් වගේ නේද? එහෙම තියෙයි නේද පුතේ? ඉතින් එතකොට එනම් මේ අස්ථි වලින් ඇඟට දීලා තියෙනව මොකද්ද? නිසි හැඩයක් දීලා තියෙනවා නේද? සන්ධාරණය පේශි මගිනුත්. හිතන්නකෝ ඕගොල්ලෝ පාර යනකොට පිටිපස්සෙන් ඇට සැකිල්ලෙක් දුවගෙන එනවා. කැතයි නේද? පේශි වලින් එහෙම ලස්සන හැඩයක් දීලා තියෙනවා. ඒක හැමෙන් වැහිලා නේද? මනා හැඩයක් තියෙනවා නේද? අලවන්න ඉඩ තියමු මේක අඳින්න බෑ පුතේ. 8.2 රූපේ මානව අස්ථි පද්ධතියයි මානව පේශි පද්ධතියයි කියන රූප දෙකම අලවමු. එක ළඟනේ තියෙන්නේ. පේපර් එකක් එවුවොත් අම්මා හරි තාත්තා හරි එක්ක ඉඳලා අවංකව ලියන්න පුළුවන්ද? මම ඉතින් කට්ටිය ගැන උඟක් දන්න හින්දා මම මේ කියන්නේ. පුළුවන් නේ. හරි. ලියමු. අපෘෂ්ඨවංශී සතුන්ගේ ඡේදයක් වගේ අපෘෂ්ඨවංශී සතුන්ගේ දේහයේ අස්ථි සැකිල්ලක් නොමැත ඔවුන්ගේ දේහය චලනය කරවීම සඳහා පේශි පද්ධතිය වැදගත් වේ. පේශි පද්ධතිය වැදගත් වේ. පේශි පද්ධතිය වැදගත් වේ. අලුත් ඡේදයකට යන්න. එහෙත් පෘෂ්ඨවංශී ජීවීන් සැලකූ කල එහෙත් පෘෂ්ඨවංශීන් ජීවීන් සැලකූ කල ඔවුන්ට
අස්ථි පද්ධතියක් මෙන්ම අස්ථි පද්ධතියක් මෙන්ම පේශි පද්ධතියක්ද පවතී. අස්ථි පද්ධතියක් මෙන්ම පේශි පද්ධතියක්ද පවතී. අලුච්ඡේදයකට යමු. අස්ථි පද්ධතිය දේහයට ශක්තියක් ලබා දීම හැඩයක් ලබා දීම හා සන්ධාරණ ගුණය ලබා දීම සඳහා වැදගත් වේ. හරි. අලුච්ඡේදයකට යන්න. අපගේ පේශි විවිධ චලනයන් සඳහා වැදගත් වේ. එලෙසම දේහයට නිශ්චිත හැඩයක් ලබා දීමද පේශි මගින් සිදු කරයි. හරි. පුතේ තරුවක් දාන්න වෙන පාටකින්. තරුවක් දාන්න වෙන පාටකින්. හරි. බලන්න පුතේ පේශියක ලක්ෂණ දීලා තියෙනවා. යට ඉඳන් කියවන්නේ පේශියක ලක්ෂණ දීලා තියෙනවා. පිටුව 91 34ක් තියෙනවා. ගිම්හාන පළවෙනි තිත හයියෙන් කියන්න පුතේ. මයික් එක ඔන් කරලා. ගිම්හාන ඉන්නව නේද? නෑ. හරි. යසංගා ඉන්නවද? ඔව් සර්. කියන්න පුතේ පළවෙනි තිත. පේශියක සෛල තන්තු ආකාරයට පිහිටා තිබීම. ඔව් පුතේ අපේ පේශි තියෙන්නේ ගොඩක් තන්තු ආකාරයට. දැන් මේ නම් කතා කරන්නේ පුතේ කංකාල පේශි ගැන. ඒ කියන්නේ අපේ මසල්ස් වල තියෙන පේශි ගැන. හරි. එතකොට පුතේ ඒවා තන්තු ආකාරය ෆයිබ්‍රස් ටයිප් එකට තමයි තියෙන්නේ.
හරි. යසිත් ඊළඟ තිත කියන්න පුතේ. යසිත්. යසිත්. හරි යසිත් නැත්තම් කියන්න විබුදි. විබුදි කියන්න පුතේ ඊළඟ තිත. පේශී තන්තුවකට සංකෝචනය වීමට නැතහොත් හැකිලීමට ඇති හැකියාව. හැකිලෙන්න පුළුවන්. හැකිලෙන්න පුළුවන්. පේශි තන්තුවකට විශේෂයෙන් එම හැකිලෙන්න දිගෑරෙන්න එම හැකියාවක් තියෙනවා පුතේ. හරි. තරුල් ඊළඟ තිත කියන්න පුතේ. තරුල්. පේශි තන්තුවකට සංකෝචනය වීමට නැතහොත් හැකිලීමට ඇති හැකියාව. ඒක කිව්වා. තනුකි තුන්වෙනි තිත කියන්න පුතේ. පේශී තන්තුව ඉහිල් වීමට ඇති හැකියාව නැතිවොත් දිගහැරීමට ඇති හැකියාව. දැන් අර විබුදි කිව්වේ සංකෝචනය වෙන්න පුළුවන් කියලානේ. තනුකි කියන්නේ ඒක දිගහැරෙන්න පුළුවන් කියලා. හරියට නිකන් මොකක් වගේද පුතේ? එතකොට මේක අපි දන්න දෙයක් ඒ වගේම. අපි එම් දන්න දෙයක් සාමාන්‍ය ඈ රබර් පටිය. ඔව් බය නැතුව කියන්න නිකන් බයෙන් කියන්න එපා රබර් පටියක් කියලා. රබර් පටියක්. ඒ ළමයා කිව්වා හොඳයි. අනිත් අය මොකුත් කතා කරන්නේ නැහනේ. රබර් පටියක් වගේ නේද? අපි 6 වසරේ ඉගෙන ගත්තනේ අප්පා. කුඩයක් වගේ නේද? මොකක් වගේද පුතේ? කුඩයක් වගේ. ඔව් සර්. නෑ. මේ කියන්නේ තන්තුවක්නේ පුතේ. මේක ඇදෙන්න මේ ඇකිලෙන්න. ඇදෙනවා ඇකිලෙනවා. ඇදෙනවා ඇකිලෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ පුතේ හතරවෙනි තිත කියන්න සෙතුම්දි. සෙතුම්දි කියන්න පුතේ හතරවෙනි තිත. සංකෝචනය හෝ ඉහිල් වීමට ලක්වීමෙන් පසු නැවත ආරම්භක අවස්ථාවට පැමිණීමට ඇති හැකියාව. ඇද්දුනොත් ආයි මුල් තත්ත්වයට එන්න පුළුවන්. දැන් අපි ක්ලේ වගේ එකක් මෙහෙම ඇද්දොත් එහෙම ඇද්දම තමයි ආයි ඒක ආයි මුල් තත්ත්වයට එන්නේ නැහැ නේ පුතේ නේද? හරි? ඉතින් මතක තියාගන්න මේකේ යථා තත්ත්වයට පත්වීමක් සිද්ධ වෙනවා. තරුවක් දැම්ම නේද? සාමාන්‍ය පාඩින් ලියමු. පේශියක් සතු ලක්ෂණ මේවාය. පේශියක් සතු ලක්ෂණ මේවාය. පේශියක් සතු ලක්ෂණ මේවාය. හරි? පුතේ තිත් අතර දැන් ලියලා දාමුද ටක් ගාලා? ලොකු වැඩ කොටසක් නෑනේ. දැන් ලියලා දාන්න. හා සර්. ඔව් වෙන පාටකින් ලියමු පුතේ අපි ඈ. දැන් ලියන්නද? දැන් ලියන්න පුතේ වෙන පාටකින්. ඊළඟ සෙෂන් එකේදී නම් ලකුණු කරනවා. එතකොට ඊළඟ සෙෂන් එකේ ඉන්න වෙන්නේ නැති කවුරු හරි තියෙනවා කියනවා නම් කියන්න.
හරිද? හරි සර්. හරිද? පොඩ්ඩක් ඉන්න හරි හරි පොඩ්ඩක් ඉන්න. හරි හරි. වෙලාව දෙන්න. මේ පාඩම අපිට තව සතිය ලබන සතිය වගේ ඉවර කරන්න පුළුවන් නේද? ඊට පස්සේ තියෙන පරිණාමය. පරිණාමය කරනවාද වෙන පාඩමක් කරනවාද? ඔක්කොම නැත්තම් බයොලොජි කරගෙන යනකොට ළමයින්ට ඊට පස්සේ දැන් මේක A level ක්ලාස් එකක් වගේ වෙනවනේ. අච්චු පොත දෙවෙනි කොටස හම්බෙච්ච නැති අය ඉන්නවද පුතේ කවුරු හරි? දෙවෙනි කොටස හම්බෙච්ච නැති අය. නෑ සර්. නෑ මට මේ හම්බෙච්ච නැති අය ඉන්නවනේ රේස් හෑන්ඩ් දාන්න. හම්බෙච්ච නැති අය ඉන්නවනේ රේස් හෑන්ඩ් දාන්න. හරි ඒ කියන්නේ අපිට අනිත් පොතෙන් පාඩම පටන් ගත්ත හැකි. සරල යන්ත්‍ර පටන් ගත්තා නම් හරි මේක මම මේ කල්පනා කරේ. සරල යන්ත්‍ර අදිනුකට නෑනේ. කොහොමත් පුතේ දැන් ඉතින් ඉස්කෝලේ යන්න වෙන්නේ නෑනේ. දැන් පොතක් හොයාගන්න වෙයිනේ. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කරගන්න වෙයි නේද? ඩවුන්ලෝඩ් කරගන්න වෙයි. එහෙම නැත්නම් දන්න අයියා කෙනෙක් අක්කා කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඉල්ලගෙන මොකක් හරි තියෙනවනම් පොතක්. හරි නේද? දැන් ඇති නේද වෙලාව වෙන. හරි. ඔතන තියෙනවා පරිණාමය කරන්නේ නැද්ද? මොකද? පරිණාමය පාඩම කරන්නේ නැද්ද? පරිණාමය පාඩම කරනවා. ඇයි මං එහෙම කරන්නේ නැහැ කිව්වද? පරිණාමය පාඩම කරන්නේ නැහැ කියලා කිව්වද? නෑනේ. එහෙම කිව්වේ නෑනේ මම. නෑ සරල යන්ත්‍ර කරනවා කිව්වේ. ඔව් සරල යන්ත්‍රත් කරනවා පරිණාමයත් කරනවා පුතේ. පරිණාමය වෙලා තමයි සරල යන්ත්‍ර මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හරි? මේ එක දිගට බයොලොජි පාඩම් 4-5ක් කරද්දී ළමයින්ට එපා වෙනවා. ඒකයි මං කිව්වේ ඒක අපි පොඩක් ෆිසික්ස් එකකට කෙමිස්ට්‍රි එකකට ගිහින් එන්න ඕන. බය වුණානේ පරිණාමය අතහැරලා ඒ වගේ බය වෙන්න එපා. මං කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් විදිහට ජෙනටික්ස් and the evolution ඉගෙන ගත්ත පුතේ. හරි? ඒක සබ්ජෙක්ට් එකක් විදිහටම ඉගෙන ගත්තා. බය වෙන්න එපා. ඊටත් වඩා දෙයක් කියලා දෙන්නම්. පොතේ දිනවටත් වඩා දෙයක් කියලා දෙන්නම්. හරි. අපි මේක නම් ඕනනම් ගෙදෙද්දි හදන්න පුළුවන්. මම දන්නවා හදන්න නැහැ කියලා. මොකද හෝම්වර්ක් වත් ළමයි කරන්නේ නැති බව තමයි දෙමව්පියෝ එහෙම දැනුම් දෙන්නේ. 91 පිටුවේ බලන්නකො පුතේ 8.2 ක්‍රියාකාරකමක් තියෙනවා. අන්න බලන්නකො පේජි වලට ගැලපෙන දෙයක් තමයි ලීපටියට දාලා තියෙන්නේ. ලීපටි දෙකක් තියෙනවා පුතේ. ඒක බෝල්ටන් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. ඉලාස්ටික් පටි තමයි යොදලා තියෙන්නේ. ඉලාස්ටික් පටි එහෙම නැත්නම් රබර් පටි යදුවා නම් හරි. අපි බලමු පුතේ අන්න හරි. අපි පොඩ්ඩක් බලමු අපේ අත වැඩ කරන්නේ කොහොමද කියලා. මේ විදියට. හරි. අපි අඳිනවා පුතේ කාගේ අතද අඳින්නේ? කාගේ අතද අඳින්නේ අපි? අපේ පන්තියේ ඉන්න හොඳ දක්ෂ දැවැන්ත අයෝම් පුරුෂයෙක් වගේ ළමෙක් වඳින්නේ. කවුද අපේ පන්තියේ? අපි මේ යසිත්ගේ අඳින්නේ. හරිත්ගේ අඳිමු. හරිත්ගේ. හිරුකගේ අත මේ අඳින්නේ. හිරුකගේ අත අඳින්න පුතේ. හිරුකද නෑනේ. මේ හිරුකගේ අත අඳින්න පුතේ. හිරුක මොනවා කාලද මන්ද? කොහොම තමයි පුතේ අත තියෙන්නේ. හරි? මේ හිරුක ජිම් ගිහිල්ලා අමාරුම දාගත්ත අත. හරි? එතකොට එනේ මසලේ ඉල්ලලා වගේ නේ. ජිම් යන අන්ත වෙලා. දැන් පුතේ මේ අතේ මෙතන තියෙන අස්තිය උඟක් හයි අස්තියක් තියෙනවා. ඒකට කියන්නේ හියුමරස් කියලා කියන්නේ. මෙතන අස්ති දෙකක් තියෙනවා අල්නා and රේඩියස් කියලා.
මට මතක විදිහට සිංහලෙන් අරාස්තියයි අනවරාස්තියයි. අල්නා එකයි රේඩියස් එකයි. humorous ulnar radius carpals metacarpals phalanges එහෙම බෙදලා යන්නේ පුතේ. හරි? මෙතන තියෙනවා මේ අතේ උඩ පැත්තේ මසල් එකක් තියෙනවා පුතේ මේ. දැන් ගෑල් ළමයි එහෙමනම් ඉතින් මේව ගැන මොකුත් දන්නේ නැහැ. අපේ ඔය පොඩ්ඩක් ස්පෝර්ට් කරන ගෑල් ළමයි කීප දෙනෙක් ඉන්නේ? නේද? අපේ විබුදි ස්පෝර්ට් කරනවා හොඳට. ඊට පස්සේ කවුද අපේ මේ විබුදිගේ යාළුවා කවුද අද ඉන්නවත් දන්නෙත් නෑ මේ කවුද විබුදි යාළුවගේ නම දුවන්නේවත් එක්ක දනීෂා අනීෂා මේ ඊට පස්සේ තුෂාරගේ නංගි හොඳට ස්පෝර්ට්ස් කරනවා ඊට පස්සේ ගෑල් ළමයි මම දැනුවත්ව තව කරන්න ඇති එතකොට ඉතින් ඒගොල්ලෝ අඩුයි අම්මලා තාත්තලා වැඩි ස්පෝර්ට්ස් කරන් දෙන්නේ නැහැ ළමයින්ට ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලාම තමයි වෙන්න ඕනේ එහෙම තමයි මතේ තියෙන්නේ හරි එහෙම මතයක් තමයි තියෙන්නේ මම තමයි මේක අහගෙන ඉඳලා බයින්නත් පුළුවන් මේ මසල් එක තැන් දෙකකට බෙදලා තියෙනවා ඔය තියෙන්නේ කොහොම පුතේ මේ මසල් එක ඇඟිලි තැන් දෙකකින් සම්බන්ධ වෙලා. තැන් දෙකකින් සම්බන්ධ වෙලා හින්දා පුතේ ඒකට ලස්සන වචනයක් කියනවා. තේරුණාද? එයාට කියන්නේ මොකක්ද දන්නවද? අන්න හරි. ද්වි ශීර්ෂ පේශිය. දැක්කද? බයිසෙප් එක. හරි? මේක තැන් තුනකින් සම්බන්ධ වෙලා. මේකට කියන්නේ ත්‍රිශීර්ෂ පේශිය. ඒකට කියන්නේ පුතේ ට්‍රයිසෙප් එක. ත්‍රිශීර්ෂ පේශිය. තේරුණාද? දැන් මේව නම් ඉතින් දන්නවනේ පුතේනේ. මේවා දන්නවා ඉතින්. මේක මොකද්ද? අස්තියනේ එතකොට ඕගොල්ලෝ දන්නවද කෙට්ටුවගේ මොඳුර බලන්න පුළුවන් මේ මසල් එක ඇඟට සම්බන්ධ වෙන මෙන්න මේ තැන් පුතේ මෙන්න මේ තැන් වල ලස්සන වචනයක් කියනවා පොතේ තියෙනවද මම දන්නේ නැහැ බලන්න පොතේ තියෙනවද කියලා කණ්ඩරා කියලා කියන්න ඕනේ ඒවට පොතේ නෑනේ මේකට කියන්නේ කණ්ඩරා හරි කණ්ඩරා ඒක මසල් එක ඇම්බ්‍රෙලා වගේ සම්බන්ධ දෙන මේවා එකකට එකක් සම්බන්ධ වෙනව නේද? මේවා එකකට එකක් සම්බන්ධ වෙනවනේ. අන්න හරි. අස්ති එකකට එකක් සම්බන්ධ වෙනවනේ. නැත්නම් අත ගැලිලා බිමට වැටෙන්නේ පුතේනේ. හරි. අන්න ඒවට කියනවා පුතේ මොනවද? කාටිලේජ් නෙමෙයි මම මෙතන අදහස් කරේ බන්ධනී කියලා කියනවා. හරි. ඒවට කියන්නේ බන්ධනී හරි එතකොට අස්තිත් නම් කරලා තියෙනවා හියුමරස් එක ප්‍රගණ්ඩාස්තිය අල්නයින් රේඩියස් එක අරාස්තිය අන්වරාස්තිය කියලා හරිනේ මම කිව්වා එන අරාස්තිය අන්වරාස්තිය කියලා නම් කරලා තියෙනවා එතකොට දැන් අපි ගමු දැන් හැමෝම මේක බලාගෙන ඉන්නේ ඕගොල්ලෝගේ අත ගන්නකො මේම අරගෙන බලන්නකො ද්විශීර්ෂ පේශිය තියනවාද කියලා හොඳට නැත්නම් මේ දැන් ඒක ගෑල් ළමයිට දැන් ලැජ්ජාවක් නැහැ නේ දැන් ඒක පේන්නේ නැහැ නේ කාටවත් කැමරාව ඔන් කරන්න කියලා නැහැ බලන්න ඕගොල්ලෝ හොඳට ද්විශීර්ෂ පේශිය තියනවද කියලා තැන් දෙකකින් සම්බන්ධ වෙලා තියනවද බලන්නකො හරි කෙට්ටු අයගේ හොඳටම පේනවා කෙට්ටු අයගේ හොඳටම පේනවා බලන්න මෙහෙම කරලා මෙතනින් එකයි සම්බන්ධ වෙලා තියනවද බලන්න මෙහෙම මෙතනින් එකයි සම්බන්ධ වෙලා තියනවද බලන්න හොඳට අත තද කරලා මෙහෙම නවලා බලන්න එකපාරට එතකොට මේ පේශිය මොකද වෙන්නේ බලන්න මෙහෙම අත තියලා අත මෙහෙම කරලා මෙහෙම නමනකොට මේ මෙතන පේශියට මොකද වෙන්නේ බලන්න මේ මල්ල ඒක ගුලි වෙනවා කියලා වචනයක් කිව්වා. ගුලි වෙනවා නෙමෙයි පුතේ ඒක සංකෝචනය වෙනවා. ඒක සංකෝචනය වෙනවා. එතකොට ඒ වෙලාවේ මේ මසල් එක අල්ලලා බලන්න. ඒක මොකද වෙන්නේ මේ වෙලාවට? ඕගොල්ලෝ භාෂාවෙන් නම් එන ඒක මොකද වෙන්නේ වල? බුරුල් වෙනවා. බුරුල් වෙනවා කියන වචනේ වැරදි. අරක සංකෝචන නම් මේ මසල් එක මොකද වෙන්න ඕන පුතේ?
ඉහිල් වෙන්න ඕන. ඉහිල් වෙන්න. ඊළඟට ඔයගොල්ලෝ අත උඩට ෆුල් පිට් කරලා දිගේරියාම මේක පුතේ ඔයගොල්ලෝ භාෂාවෙන් බුරුල් වෙනවා. මේක ඔයගොල්ලෝ භාෂාවෙන් බුරුල් වෙනවා. මේ ට්‍රයිසෙප් එක ත්‍රිශීර්ෂ පේශිය හොඳට සංකෝචනය වෙනවා. හරිද? එහෙනම් මේ විදිහට තමයි මේ මුළු ඇඟම හැදිලා තියෙන්නේ. අතේ විතරක් නෙමෙයි. කකුලෙත් තෝමයි. කකුලෙත් තියෙන ওই විදිහට. බෙල්ලෙත් තියෙන මේ විදිහට. නැත්තම් බෙල්ල මේ පැත්තට හරවුවට පස්සේ කවුරු හරි ඇවිල්ලා අනිත් පැත්තට හරවනවා. ගෙදර කට්ටිය එකතු වෙලා බෙල්ල අනිත් පැත්තට හරවනවා. අත මෙහෙම නැව්වට පස්සේ ගෙදර කට්ටිය ඇවිල්ලා ආහා අත දිග අරපන් කියලා අත දිග අරින්න ඕනේ පුතේ. තේරුණාද? එහෙම වෙනවා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. තේරුණාද? හරි? මෙහෙමයි. චාලක නියුරෝන අක්‍රියතාවයේදී ක්‍රියාකාරීත්වය අඩාල වෙන්න පුළුවන්. අපිට දැනෙන්නේ නැහැ. හරි? සංවේදන එනවා ඒකට අනුව ක්‍රියා කරන්න බෑ. එහෙම රෝගී තත්ත්වයන් තියෙනවා. ඔය දැන් ආතරයිටිස් වගේ තත්ත්වයක් තුනම දැකලා තියෙනවද පුතේ? අත් කකුල් කොර වෙලා යනවා නැවෙනවා කියලා කියනවා අහලා තියෙනවද පුතේ? ඒ වේදී මේ පේශි කණ්ඩරාමේ ස්ථානාශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම මේ වගේ දේවල් වෙලා නේද? විශාල හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි? ආතරයිටිස් කියන ඒවා ප්‍රවේණික රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. පරම්පරාව තුල ඒක දකින්න පුළුවන් සමහර විට. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද? මොකද කරන්නේ අපි ලස්සනට මේක අඳිමුද? අහන්න මෙන්න කස්ස බාකර කිව්වද? අහුන්නේ නැහැ. එතකොට ඔය අත කැඩුනාම කැඩෙන්නේ මේ අස්තියෙන් පුතේ. මේ අස්ති භග්න. අස්ති කැඩනවට කියන්නේ පුතේ අස්ති භග්න කියලානේ. එතකොට හා වෙන්නේ කොහොමද? හා වෙනවා පුතේ. මේවා මේ තැන් වලින් පුතේ ආයි එකතු වෙනවා. අපේ ඇඟේ තියෙන පේශි මේ අස්ති කියන්නේ එක පටකයක්නේ. අස්ති පටකය ආයි එකතු වෙනවා. තේරුණාද? අස්ති පටකය ආයි වර්ධනය වෙනවා. තේරුණාද? හරි? දැන් ඒකයි මේ ටිෂූ එහෙමනම් සමහරලාට ඔය මේ තැන් වලින් කැඩෙනවා සමහර අයගේ. මේ තැන් වලින් කැඩුනාම නම් ඔපරේෂන් එකක්වත් කරන්න වෙනවා. දන්නවද? මේ කණ්ඩරාග වලින් සමහර අයගේ ටිෂූ කැඩලා යනවා පුතේ. ටිෂූ එක ඉරලා කියලා කියන්නේ සමහරලාට ඔයගොල්ලෝ දන්නවද එහෙනම් ටිෂූ එකක් ගිහිල්ලා දැන් සෞඛ්‍ය පොතේ දින ටිෂූ එකට මොකක් හරි ඩැමේජ් එකක් වෙච්ච ගම කරන්න තියෙන හොඳම ප්‍රතිකාරය මොකද්ද? ෂණිකව. ස්පෝර්ට්ස් කරන අයම දන්නවා ඇති. ස්පෝර්ට්ස් කරන්න ඕනේ නැහැ. සෞඛ්‍ය පොතද මේ බලලා ඇතිනේ. අහලා තියෙනවද ප්‍රයිස් කියලා එකක් තියෙනවා. ප්‍රයිස්. එහෙම නැත්නම් රයිස් කියලා කියනවා. දැන් ප්‍රයිස්. නේද? අයිස් තියන්න ඕනේ පුතේ දෙන්න. අහලා තියෙනවද එහෙම එකක්? සෞඛ්‍ය පොතේ නැද්ද එහෙම එකක්? සයිස් තියන්න ඕන දිගට. හරි. මේ විෂය බාර ඇමතිවරු මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න. අඳින්න පටන් ගන්න. මේ සෙෂන් එක තව විනාඩි 9 ගානයි තියෙන. වෙලාව මදි වුණොත් මම වෙලාව දෙන්නම්. කසප කියන එක කැඩි කැඩි ඇහෙන්නේ පුතේ මොකද්ද? කසප කියන්නේ අත කැපුණොත් වෙන්නේ. අත කැපුණොත් නම් පුතේ ඒත් හදපු අවස්ථා තියෙනවා. අත කැපුණාද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ස්නායු ඩැමේජ් වෙනවනේ. ස්නායු ඩැමේජ් වුණාට පස්සේ අත අතරපත් කරනවා. අත කැප හරි මේක මම එක උත්තර දෙන්නම් කසපට මොකක් හරි ඩීටේල් ප්‍රශ්නයක් නේද මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න කවුරු හරි ගෲප් එකට අඳින්න පටන් ගන්න ලස්සනට අඳින්න පටන් ගන්න ඒක එක්සර්සයිස් කරාම එහෙම වර්ධනය වෙනව නේද අනිවාර්යෙන් මේ පේශි වර්ධනය වෙනවා පේශි ක්‍රමෙන් වර්ධනය වෙනවා මොකද්ද මේෂ මම නැගිරාය නැද්ද මෙහෙම ගන්නවා ණය මම හිතුවේ ණය පෙන්නනවා කියලා හරි මේ පුතේ අනිවාර්යෙන් ව්‍යායාම කරද්දී මේ පේශි වර්ධනය වෙනවා. ඒකෙත් සාමාන්‍යයෙන් කාය වර්ධන ක්‍රීඩාව මේ වගේ දේවල් වෙනවා. මේ පේශි වල ප්‍රමාණය විශාල වීමක් වෙනවා. තේරුණාද? 1 3 2 3 1 කියන එකෙන් ලොග් වෙලා ඉන්නේ කවුද පුතේ? නම දාන්නේ. Excuse me sir. ඔව් ආකාශ කියන්නේ. sir එතකොට අත්ත එහෙම කැඩුනහම අර කම්බි දාන්නේ ඇයි sir? ඒ පුතේ ඒක සාමාන්‍ය දරා ගන්න බැරි මට්ටමට හානිදායක තත්ත්වවල පත් වෙලා තියෙනවා නේද? ටයිටේනියම් මේවා එහෙම දානව නේද ඔය කියන්නේ? ඔව් සර්. ඔව් පුතේ. ඒක ඉතා හානිදායක ලෙසක ඩැමේජ් වෙලා තියෙනවා නම් එහෙම දාන්න වෙනවා. හරි? අන්දිමු. ඇඳලා ඉවරද?
මන් දිහා රවල බැලුවා අමීෂ නම් ඇඳලා ඉවරද කියලා අහුවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවද පුතේ කොහමද? යෝ සර්. ගැහුවද? ආයෙනම් ගෲප් එකට දාන්න. දාලා ඉවරද කොතක බලමු. ස්ක්‍රීන්ෂොට් දාලා තෝ ගෑම්නේ. අපිට හැබැයි ඒ වෙලාවේ පුළුවන් නේද නම් ටික ලකුණු කරගන්න. එතකොට ගන්නගෙන යන්න පුළුවන් දිගටම. මම දන්නවනේ ඕක අඳින්න ඕගොල්ලන්ට විනාඩි 6යි කියලා බර ගන්න. නම් ටිකක් දාගත්තා. හිරුකද නෑනේ පුතේ නේ? හිරුක නෑ. අරුණිත් නෑනේ නේද? ඊට පස්සේ කෙනෝලිත් නෑනේ. අනිත් අය ලකුණු කරගත්තා ඒ අතරේ. නම් පේන ටික. ඊට පස්සේ හරිත් නෑ නේද අද? හරිත් නෑනේ. ඊට පස්සේ යශෝදත් නෑනේ. ලක්ෂාන් මధుරංගත් නෑ නේද පුතේ අද? ඉන්නවා සර්. හරි. පැතුම් නෑ අදනේ. පැතුම් නැත. තව විනාඩි 4යි ගානයි තියෙන්නේ. ඉවරයි සර්. හරි හොඳයි. ෆ්ලෑෂ් වගේ ඇඳලානේ. ඉවරයි සර්. ඈ? පාම නෑ උන්නේ නැද්ද?
පුතේ මම අලුත් ලින්ක් එකක් එවන්නම්.